හරි එහෙනම් පුතේ අද දවසේ අපි පාඩම පටන් ගන්න මේ සූදානම් වෙන්නේ. ඔබට මැසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් වෙම තියෙනවා නම් හරි පටන් ගමු. පුතේ අද අපි කතා කරන්නේ මුදල් සැපයුම තීරණය කරන සාධක. අද අපි සාකච්ඡා කරන්නේ මුදල් සැපයුම තීරණය කරන සාධක. නේද? රයිට්. අපි අන්තිමට කතා කළේ භාණ්ඩයක මේ රටක මුදල් සැපයුම් අපි කතා කරා පදනම් මුදල් ආදී වශයෙන් විශාල වශයෙන් කතා කරා. අද කතා කරනවා මොකක්ද? මුදල් සැපයුම තීරණය කරන සාධක. හරිද? මුදල් සැපයුම තීරණය කරන සාධක. ඒක කලින් පුතාට මම කියන්න ඕනේ මෙන්න මේ දේ. පුතේ බැංකු පද්ධතිය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. බැංකු පද්ධතිය කියන්නේ මොකක්ද? අපේ මුදල් සැපයුම තීරණය කරන සාධක ඉගෙන ගන්න කලින් අපිට අවබෝධයක් තියෙන්න ඕන බැංකු පද්ධතිය කියන්නේ මොකක්ද කියන එක. පුතේ බැංකු පද්ධතිය කියලා අපි කියන්නේ මහා බැංකුවත් වාණිජ්‍ය බැංකුත් මහා බැංකුවත් වාණිජ්‍ය බැංකුත් කියන දෙකේ එකතු. අපේ බැංකු පද්ධතිය අපි සංකේතවත් කරනවා B. හැදෙන්නේ කොහොමද? මහා බැංකුව සෙන්ට්‍රල් බැංක් CB. වාණිජ්‍ය බැංකු K. හරිද? රයිට්. එතකොට උතේ මතක තියාගන්න බැංකු පද්ධතිය කියන්නේ මහා බැංකුවත් වාණිජ්‍ය බැංකුවලත් එකතු. බැංකු පද්ධතිය කියන්නේ මොකද්ද? මහා බැංකුවත් වාණිජ්‍ය බැංකුවලත් එකතු. ඒ දෙක එකතු. පුතේ ඒතර මතක තියාගන්න. හරිද? මුදල් සැපයුම තීරණය වෙද්දී බලපාන්නේ බැංකු පද්ධතිය සතු වත්කම්. එහෙනම් මතක තියාගන්න පුතේ මොකද්ද? මුදල් සැපයුම තීරණය වෙද්දී බලපාන්නේ බැංකු පද්ධතිය සතුවත්කම්. ඒතර බැංකු පද්ධතිය කිව්වේ මොකද්ද පුතේ? බැංකු පද්ධතිය කිව්වේ මහා බැංකුවයි වාණිජ්‍ය බැංකුවයි කියන දෙකේ එකතු. හරිද? දැන් පුතාගේ 38 වෙනි පිටුවේ මුදල් සැපයුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක කියලා තියෙනවනේ. අන්න ඒ මාතෘකාවට උඩින් මේම ලියන්න වාක්‍යයක්. මුදල් සැපයුම තීරණය වීමේදී 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 බලපානුයේ බැංකු පද්ධතිය සතුවත්කම් වේ. බලපානුයේ බැංකු පද්ධතිය සතුවත්කම් වේ. බැංකු පද්ධතිය සතුවත්කම් වේ. මුදල් සැපයුම තීරණය වීම කෙරෙහි බලපානුයේ බැංකු පද්ධතිය සතුවත්කම් වේ. හරිද? එතන යන්නේ බැංකු පද්ධතිය මහා බැංකුව හා වාණිජ්‍ය බැංකු යන දෙකේ එකතුවෙන් සකස් වේ. මහා බැංකුව සහ වාණිජ්‍ය බැංකුව යන දෙකේ එකතුවෙන් සකස් වේ. මහා බැංකුව සහ වාණිජ්‍ය බැංකුව යන දෙකෙන් සකස් වේ. හරිද? right.
මහා බැංකුව සහ වාණිජ්‍ය බැංකුව යන දෙකෙන් සකස් වේ. එහෙනම් පුතේ මතක තියාගන්න රටක මුදල් සැපයුම තීරණය වීමේදී බලපාන්නේ මොකද බලවන්නේ? බැංකු පද්ධතිය. හරිද? බැංකු පද්ධතිය. බැංකු පද්ධතිය හැදෙන්නේ කෑලි දෙකකින්. මොකක්ද කෑලි? මහ බැංකුව සහ වාණිජ්‍ය බැංකුව. පැහැදිලිද? right. බලන්න. දැන් පුතේ මුදල් සැපයුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක හතරක් තියෙනවා. මේ සාධක හතර අපිට නම් කරන්න මතකයේ තිබුණා ප්‍රමාණවත්. මේ සාධක හතර අපිට නම් කරන්න මතකයේ තිබුණොත් ඒක ප්‍රමාණවත්. පළවෙනි එක තමයි පුතේ පළවෙනි සාධකය බැංකු පද්ධතිය බැංකු ක්‍රමය. බැංකු ක්‍රමය කියන්නේ පුතේ අර බැංකු පද්ධතියමයි සතු සුද්ධ විදේශ වත්කම්. අපි කියනවා net foreign assets bank system. දැන් මොකද පුතේ? B දැන් bank system. net foreign assets bank system. බැංකු ක්‍රමයේ සතු සුද්ධ විදේශ වත්කම්. පළවෙනි කියන්නේ පළවෙනි එක මොකක්ද? බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශ වත්කම්. බැංකු ක්‍රමයේ සතු සුද්ධ විදේශ වත්කම් net foreign assets bank system. එනම් පුතේ ලියා ගන්න ලස්සනට මුදල් සැපයුම තීරණය කරන පළවෙනි සාධකය. විස්තර අතරේ පළවෙනි කියන්නේ බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශ වත්කම් net foreign assets bank system. පුතේ මේ bank system කියන එක ඇතුලේ දෙකක් තියෙනවා. මොකක්ද? මහ බැංකුවයි වාණිජ්‍ය බැංකුවයි. මහ බැංකුව සතු විදේශ වත්කම් සහ වාණිජ්‍ය බැංකුව සතු විදේශ වත්කම්. හරිද? right. යම් අංක දෙක ලියමු. දෙක බැංකු ක්‍රමය නැත්නම් කියන්න පුළුවන් බැංකු පද්ධතිය මගින් රජයට සපයන ලද සුද්ධ ණය. බැංකු ක්‍රමය මගින් රජයට සපයන ලද සුද්ධ ණය. අපේ සංකේතාර්ථයේ net credit government bank system. බැංකු ක්‍රමය රජයට දුන් සුද්ධ ණය. බැංකු ක්‍රමය රජයට දුන් සුද්ධ ණය. බැංකු ක්‍රමය රජයට දුන් සුද්ධ ණය. හරිද? බැංකු ක්‍රමය රජයට දුන් සුද්ධ ණය. බැංකු ක්‍රමය රජයට දුන් සුද්ධ ණය. net credit government bank system. හරිද? right. ඔබ මේ පන්තියට සම්බන්ධ වීමේ ගැටලුවක් වුණා කියලා පසුතැවෙන්න ඕන නෑ. මේක අපි එහෙම අප්ලෝඩ් කරනවා YouTube එකට. පොඩ ප්‍රශ්නයක් වෙන්නේ. තාක්ෂණික ගැටලුවක් දැන් ගත්තම සිග්නල් නෑ. මේ ඩයලොග් මේ රවුටර් එකක් තිබුණේ සිග්නල් නෑ. ඒසර මේ රවුටර් එක මාරු කරලා යා තමයි හදාගත්තේ. හරිද? right. සෙන්සුරාදා දවස් දෙකේ විශාල ගැටලුවක් මේ Zoom එක උගන්වන එක. හරිද? right. යන්න. බැංකු ක්‍රමය මගින් රජයට සපයන සුද්ධ ණය NCGB. ඊළඟට බැංකු ක්‍රමය ඊළඟට අංක 3 වාණිජ්‍ය බැංකු පෞද්ගලික අංශයට වාණිජ්‍ය බැංකු පෞද්ගලික අංශයට දුන් ණය. වාණිජ්‍ය බැංකු පෞද්ගලික අංශයට දුන් ණය. එතන පුතේ CPSK
credit private sector commercial bank. එහෙනම් බලන්න පුතේ හොඳට මේ තැන් දෙකේම අපි කිව්වේ බැංකු පද්ධතිය බැංකු ක්‍රමය. මේකෙන් තමයි මෙතනයි කිව්වේ මොකක්ද? බැංකු පද්ධතිය බැංකු ක්‍රමය. හැබැයි පුතේ මෙතන කියන්නේ හොඳට බලන්න. මෙතන කියන්නේ credit private sector commercial bank. වාණිජ්‍ය බැංකු පෞද්ගලිකංශයට දුන් ණය. හේතුව තමයි පුතේ මහ බැංකුව පෞද්ගලිකංශයට ණය සැපීමක් සිදු කරන්නේ නැහැ. අනිත් හේතුව මහ බැංකුව පෞද්ගලිකංශයට ණය සැපීමක් සිදු කරන්නේ නැහැ. එතන පුතේ ගත්තේ වාණිජ්‍ය බැංකුව විතරයි. ඇයි පුතේ? වාණිජ්‍ය බැංකුව විතරක් ගත්තේ? මහ බැංකුව පෞද්ගලිකංශයට ණය සපයන්නේ. දැන් අපිට ණය මුදලක් ඕන උනායි කියලා මහ බැංකුවට ගිහින් ණය ඉල්ලීමේ හැකියාවක් නැහැ. මහ බැංකුව පුද්ගලයන්ට ණය දීමක් සිදු කරන්නේ නැහැ. එහෙනම් අපිට තේරුම් ගන්න තුන්වෙනි කරුණ. වාණිජ්‍ය බැංකු පෞද්ගලිකංශයට දුන් ණය. වචනේ credit private sector commercial bank. ඊළඟට බැංකු ක්‍රමය සතු බැංකු ක්‍රමය සතු අනෙකුත් සුද්ධ වත්කම් මොනවද? net other assets bank system B bank system B හරිද? බැංකු ක්‍රමය සතු අනෙකුත් සුද්ධ වත්කම් net other assets bank system හරිද? එහෙනම් පුතේ කියමු කට්ටියම මොකක්ද? රටක මුදල් සැපයුම තීරණය කරන සාධක හතරයි. මොකක්ද පුතේ සාධක හතර? බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශවත්කම්, බැංකු ක්‍රමය මගින් රජයට සපයන ලද සුද්ධ ණය, වාණිජ්‍ය බැංකු පෞද්ගලිකංශයට දුන් ණය, බැංකු ක්‍රමය සතු අනෙකුත් සුද්ධ වත්කම්. පැහැදිලිද? එහෙනම් පුතේ අපි මෙන්න මෙහෙම කියමු. කොහොමද කියන්නේ? රටක මුදල් සැපයුම තීරණය කරන සාධක හතරයි. ආයි කවදාවත් අමතක කරන්නේ නැහැ. මොකද්ද ඒ සාධක හතර? බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශවත්කම්, බැංකු ක්‍රමය මගින් රජයට සපයන ලද සුද්ධ ණය, වාණිජ්‍ය බැංකු පෞද්ගලිකංශයට දුන් ණය, බැංකු ක්‍රමය සතු අනෙකුත් සුද්ධ වත්කම්. මම කොහොමද මේ බැංකු ක්‍රමය කියන්නේ මොකක්ද? මොන දෙක එකතුවද? B කියන්නේ මොකක්ද? CB Central Bank මහ බැංකුව plus KB කියන්නේ වාණිජ්‍ය බැංක. එහෙනම් ඉංග්‍රීසි වචන ටිකක් අකුරු ටිකක් කියාගෙන net foreign assets bank system, net credit government bank system, credit private sector commercial bank, non other බැංකු ක්‍රමය සතු අනෙකුත් සුද්ධ වත්කම්. බැංකු ක්‍රමය සතු අනෙකුත් සුද්ධ වත්කම්. net other assets bank system. හරිද? right. ඔන්න ඔය කෑලි හතරයි. එහෙනම් පුතේ බලන්න හොඳට ඔන්න කොටස් හතර. එහෙනම් මතක තියාගන්න. ඔය හතරට කියන මොකක්ද? රටක මුදල් සැපයුම තීරණය කරන සාධක. දැන් පුතේ ඊට පස්සේ බලන්න හොඳට 38 වෙනි පිටුවේ යට මම පුතාට පාඩම් කරගන්න පහසු වෙන්න ඔන්න ඔය කරුණු තුනම එක තැන දාලා තියෙනවා. මොකක්ද තියෙන්නේ? පදනම් මුදල් තීරණය කරන සාධක, මුදල් ගුණකය තීරණය කරන සාධක, මුදල් සැපයුම තීරණය කරන සාධක. හරිද? කරුණු තුනක් ආයාසයෙන් මතක තියාගන්න ඕනේ. එහෙනම් පුතේ බලන්න හොඳට පදනම් මුදල් තීරණය කරන සාධක අපි ගිය සතියේ කතා කරපු එක කරුණු හතර තියෙනවා. පොඩක් කියාගෙන යන්න. පදනම් මුදල් තීරණය කරන සාධක. කට්ටියක් කියමු. මොකද්ද? මහ බැංකුවේ සුද්ධ විදේශවත්කම්, මහ බැංකුව රජයේ සපයන සුද්ධ ලද ණය, මහ බැංකුව වාණිජ්‍ය බැංකුවට සපයන ලද මහ බැංකුවේ අනෙකුත් සුද්ධ වත්කම්. මුදල් ගුණකය තීරණය කරන සාධක. වාණිජ්‍ය බැංකුවල සුද්ධ විදේශවත්කම්, වාණිජ්‍ය බැංකුව රජයට සපයන ලද ණය, වාණිජ්‍ය බැංකුව පෞද්ගලිකංශයට සපයන ලද ණය, වාණිජ්‍ය බැංකුවල අනෙකුත් සුද්ධ වත්කම්.
අද ඉගෙන ගත්ත මාතෘකාව මොකක්ද පුතේ? මුදල් සැපයුම තීරණය කරන සාධක. මොනවද පුතේ මුදල් සැපයුම තීරණ සාධක? බැංකු ක්‍රමයේ සතු සුද්ධ විදේශ වත්කම්, බැංකු ක්‍රමය මගින් රජයට ලැබෙන ලද සුද්ධ ණය, වාණිජ්‍ය බැංකුව විසින් පෞද්ගලික අංශයට සපයනු ලබන ණය, බැංකු ක්‍රමයේ සතු අනෙකුත් සුද්ධ වත්කම්. හරිද? right. යම් පුතේ ඔන්න කරා. දැන් ඊළඟ පිටුවට බලන්න පුතේ. ඊළඟ පිටුවේ 39 වෙනි පිටුවේ ඔන්න ඔය හතර පැහැදිලි කරලා තියෙනවා. 39 වෙනි පිටුවේ උඩින් ලියන්න පුතේ. හොඳින් කියවා ගන්න. මේවා විස්තර අහන්න නෑ පුතේ. හොඳට පොඩ්ඩක් කියව ගන්න. පුතාරම විස්තර ටිකක් දීලා තියෙනවා. හරිද? මුදල් සැපයීම තියෙන පුළුල්ල කියන තැන ලියන්න. හොඳින් කියවා ගන්න. හරිද? right. හොඳින් කියවා ගන්න. යා. ඊට පස්සේ පුතේ තියෙනවා මේ බලන්න හොඳට එක් මුදල් සැපයීම කෙරෙහි බලපාන සාධක. පුතේ මතක තියාගන්න මෙන්න මේවා. මොකක්ද? මේ සාධක වැඩි වුණොත් මුදල් සැපයීම වැඩි වෙනවා. මේ සාධක අඩු වුණොත් මුදල් සැපයීම අඩු වෙනවා. එහෙනම් මොකද්ද පුතේ තියෙන්නේ? මේ සාධක වැඩි වුණොත් වැඩිවීමක් වුණොත් මුදල් සැපයීම වැඩි වෙනවා. මේ සාධක අතර අඩුවීමක් වුණොත් මුදල් සැපයීම අඩු වෙනවා. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ සාධක හතර බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශ වත්කම්, බැංකු ක්‍රමය මගින් රජයට සපයන ලද සුද්ධ ණය, වාණිජ්‍ය බැංකු පෞද්ගලික අංශයට දුන් ණය, බැංකු ක්‍රමය සතු අනෙකුත් සුද්ධ වත්කම්. මෙන්න මේවා පුතේ වැඩි වුණොත් මුදල් සැපයීම වැඩි වෙනවා. අඩු වුණොත් මුදල් සැපයීම අඩු වෙනවා. අර අනුලෝමීය ප්‍රතිලෝමීය කිව්වොත් අනුලෝම සම්බන්ධයක් තියෙනවා. දැන් මගේ පුතා බලන්න පොතට පොච්ච අභ්‍යාසයක් වගේ තියෙන මොකක්ද? 40 පිටුවේ උඩ. හරි සරලයි. මොකක්ද තියෙන්නේ? කොහොමද පුරවන්නේ මේක? වැඩි වේ අඩු වේ. බලන්න බැංකු ක්‍රමයේ සතු සුද්ධ විදේශ වත්කම්. ඉස්සරහට යන්න. වැඩි වේ අඩු වේ. හතර මේමයි. වැඩි වේ අඩු වේ. ටකල් පුරවන්න. වැඩි වේ අඩු වේ. වැඩි වේ අඩු වේ. හරිද? right. ටකල් පුරවන්න. වැඩි වේ අඩු වේ. වැඩි වේ අඩු වේ. හරිද? right. පුතා පන්තියට පැමිණීමේ පුංචි ගැටලුවක් වුණා කියලා දුක් වෙන්න එපා. අපේ තාක්ෂණික ගැටලු තියෙනවා. නේද? මේ Zoom උගන්නන්නේ ගේම YouTube එකට අප්ලෝඩ් කරනවා. හරිද? right. මම පුතාට ඊයේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කළා YouTube එකට දැම්මා. නමුත් ඒවා බලන ප්‍රමාණයේ පොඩි අඩුවක් පේනවා. නේද? ඒක බලන්න ඕන අනිවාර්යයෙන්. ඒවා හරිය වැරදි දාලා දකුණු සංඛ්‍යාව මට ඔබේ නමත් එක්ක එවන්න ඕන. හරිද? right. එහෙනම් පුතේ ඔන්න හරිම සරලයි. මේ කෑලි හතර වැඩි වුණොත් මුදල් සැපයීම වැඩි වෙනවා. මේ කෑලි හතර අඩු වුණොත් මුදල් සැපයීම අඩු වෙනවා. හරිද? right. හොඳයි. යා. හොඳයි. මේ බලන්න උදේ. දැන් මම පුතාට විනාඩියක් කරන් මේ පන්තිය පොඩක් කතා කරන්න යන්නේ. පුතාට අප්‍රේල් මාසේ පන්ති ගාස්තු නොගෙවපු දරුවන් පන්ති ගාස්තු ගෙවන්න එපා නිදහස් කර. ඔය ඇවිල්ලා අප්‍රේල් මාසේ පන්ති ගාස්තු ගෙවන්න ඕනේ. මම දෙන chance හරිද? මම කොහෙන්වත් හම්බෙන chance නෙවෙයි. අප්‍රේල් මාසේ ගෙවපු නැති දරුවෝ හරිද? අප්‍රේල් මාසේ ගෙවන්න ඕනේ. කි දරුවෝ කීපයක් ගෙවලා තිබුණා. ඒ දරුවන්ගෙන් මගේ කනගාටුව තවදුරටත් ගෙවපු නැති දරුවෝ ගෙවන්න ඕනේ. හැබැයි පුතේ දැන් අපි පන්ති කරන්නේ මේ සියත්තා වෙබ් අඩවිය හරහා. හරිද? දැන් මගේ පාලනයෙන් නිදහස් වෙනවා මේක. හරිද?
පුතේ මතක තියාගන්න. දැන් පොඩි ප්‍රශ්නයක් මතුවෙමින් තියෙනවා. මොකක්ද ප්‍රශ්නේ? කොයි වෙලාවෙ මේක ලොක්ඩවුන් කරයිද කියන්නේ කවුරුත් දන්නේ නැහැ. අපිට ප්‍රවෘත්ති බලද්දී නේද? විස්තර හොයද්දී අපිට දැනෙන්නේ මේක ලොක්ඩවුන් වෙයි කියන මානසිකත්වයේ අපි ඉන්නේ. හැබැයි එක සැරේ ලොක්ඩවුන් කරොත් මගේ පුතාට ටියුට් එකක්වත් දෙන්න විදියක් නැහැ. ඒ නිසා පුතේ මේ සඳුදා සහ අඟහරුවාදා දින දෙකේ ඔබ මේ ආයතනයට ඇවිල්ලා සාමාන්‍ය පන්ති ගාස්තුව ගෙවලා. ඔන්න අප්‍රේල් නිදහස් කරා. මේ ගන්න මෙයි වලට. හරිද? මේ මාසේ පන්ති ගාස්තුව ගෙවලා පුතාට පිටු 80ක ටියුට් එකකින් පේපර් 8ක තියෙනවා. මාසෙට 8ක්. පේපර් 8ක තියෙනවා අරගෙන යන්න ඕන. කවද දවස් දෙක? සඳුදායි අඟහරුවාදා. හරිද? සඳුදායි අඟහරුවාදා. ඒතකොට බදාදා වෙනකොට මේ ටියුට් එක තියෙන්නේ. හරිද? ටියුට් එක තියෙන පුතේ අර මේ අපිලියන් ටියුට් එක වගේම ස්ටෑන් තියලා විධිමත්ව හදපු ටියුට් එකක්. ඒතර මම පුතා මොකද කරන්න ඕන? සඳුදා සහ අඟහරුවාදා කියන දින දෙකේ සියත්‍ර පන්තියට ඇවිල්ලා නම ලකුණු කරලා අර සාමාන්‍ය විදිහටමයි පිටු 80ක නිබන්ධනය. පුත් පේපර් 8ක් අර ඊයේ දුන්නේ. ඊයේ සාකච්ඡා කළේ. ඒ වගේ ප්‍රශ්න පත්‍ර 8ක් තියෙනවා ඔබට මාසෙටම හරියන්න ටියුට් එක දෙන්න ඕන. මේක මේ ඉක්මනටම දෙන්නේ මේ ටියුට් එක දෙන්න පුතේ. බයක් තියෙනවා මොකද ලොක්ඩවුන් කරොත් අපිට කර තියා ගන්න දෙයක් නැහැ. ලොක්ඩවුන් කරොත් පුතේ අපිට මේ ටියුට් වලින් කරන්න බෑ. නේද? නිකන් නෝට් ලියන්න වෙන නිසා ඔය අනිවාර්යයෙන්ම සෞදා සහ අඟහරුවාදා කියන දින දෙකේ පන්තියට ඇවිල්ලා සාමාන්‍ය පන්ති ගාස්තුව ගෙවලා නිබන්ධන දෙකක් අරගෙන යන්න ඕන. මේ නිබන්ධන දෙකේ වටිනාකම ගෙදර ගිහින් ඇස්තමෙන්තු කරලා බලන්න ඕන. හරිද? රයිට්. හරි. මොකද උස්ම ගන්න පුතේ. යන්න. මේ පණිවිඩේ කාටත් දෙන්න ඕන. හරිද? අඟහරුවාදාෙන් පස්සේ ඇවිල්ලා කරදර කරන්න එපා. පන්තියට. හරිද? රයිට්. පුතේ දැන් අපි අභ්‍යාසයකට එනවා. 41 වෙනි පිටුවේ තියෙන අභ්‍යාසය. හරිද? ඒ ගාන විතරයි MCQ කරන්න යන්න එපා පුතේ. 41 වෙනි පිටුවේ තියෙන ගාන හදන්න. දැන් මම පුතාට දෙනවා ඒක කොටස් තියෙනවා 4යි 5යි 6යි. ඒ කොටස් 6 දැන් කරන්න ඕනේ. දැන් YouTube එක බලන දරුවෙක් නම් වීඩියෝ එක නතර කළා ගාන හදලා ඉවර වෙලා නැවත වීඩියෝ එක ප්ලේ කරන්න ඕනේ. හරිද? right. එහෙනම් දැන් මම පුතාට දෙනවා කොටස් 6ක් තියෙනවනේ. විනාඩි 15ක් දෙන්න. මේ විනාඩි 15 ගාන හදමු. පුතාට ප්‍රශ්න තියෙනවා නම් දැන් මට මැසේජ් එකක් දාන්න මම මේ මැෂින් එක ළඟට යනවා. එතකොට ඒවට පිළිතුරු දෙන්න පුළුවන්. හරිද? right. විනාඩි 15යි 41 වෙනි පිටුවේ තියෙන ගාන හදනවා. පොතේද හදන්නේ? නෑ. කොළ කෑල්ලක් අරගෙන හදන්නේ ප්‍රශ්නේ සාකච්ඡා කරනකොට උත්තර ලියන්න. කොළයක් අරගෙන 41 වෙනි පිටුවේ තියෙන ගාන හදමු. හරිද? right. හොඳයි අපි ගාන සාකච්ඡා කරමු. කියවන්න ඉස්සෙල්ලා හොඳින් ගාන. කියවන්න අභ්‍යාසය. එක්තරා ආර්ථිකයක මූල්‍ය ක්‍රමයට අදාළ පහත විස්තර ඔබට සපයා ඇත. මූල්‍ය ක්‍රමයට අදාළ පහත විස්තර ඔබට සපයා ඇත. සංඛ්‍යා රුපියල් මිලියන වලිනි. සංඛ්‍යා මොනවද පුතේ? රුපියල් මිලියන වලින්. රයිට් බලමු. ඔන සංඛ්‍යා ටික වාණිජ බැංකුවේ ඇති මහජනතා දුන් තැන්පතු මහා බැංකුව රජයට දුන්න අය, මහා බැංකුව වාණිජ බැංකුවට දුන්න අය. ඔන්න අපි අද ඉගෙන ගත්ත දේවල් ටික දෙනවා. අද සහ අන්තිම දවසේ. නේද? රයිට්. පළවෙනි ගාන පුතේ අධිබල ඇති මුදල් භාවිතීය පදනමට. අධිබල ඇති මුදල් භාවිතීය පදනමට. පෙළන්න පොතපස්සට. අධිබල ඇති මුදල් භාවිතීය පදනමට 31 වෙනි පිටුව. අධිබල ඇති මුදල් භාවිතීය පදනමට අහනවා පෙළන්න හැමෝම 31 වෙනි පිටුවට. මේ අභ්‍යාසයෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ අර කරපු දේවල් ටික නැවත නැවත මතක් කිරීම. මොනවද පුතේ? අධිබල ඇති මුදල් භාවිතීය පදනමට. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. අධිබල ඇති මුදල් භාවිතීය පදනමට.
මොන පදනමද පුතේ? අධිබල තිමුදල් භාවිතීය පදනමට. බලමු. අධිබල තිමුදල් භාවිතීය පදනමට. පුතේ අධිබල තිමුදල් භාවිතීය පදනමට ගද්දි මොනවද ගත්තේ? ඔන්න තියෙනවා පුතේ සංරචක දෙක 31 වෙනි පිටුවේ. හරි ෂෝ. පළවෙනි එක මොකද්ද? මහජනයා සතු විවහාර මුදල්. මහජනයා සතු විවහාර මුදල්. අපි ඔක නමකුත් දෙයක් මොකද්ද? CP දෙක වාණිජ්‍ය බැංකු සතු විවහාර මුදල්. වාණිජ්‍ය බැංකු සතු විවහාර මුදල් CKB. ඊට පස්සේ වාණිජ්‍ය බැංකු මහ බැංකුවේ තැන්පත්. වාණිජ්‍ය බැංකු මහ බැංකුවේ තැන්පත්. RR රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ තැන්පත්. නේද? රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ තැන්පත්. රාජ්‍ය නියෝජිත ආයතන මහ බැංකුවේ තැන්පත්. DOI. හරිද? ඔන්න ඔය ටිකෙන් එන්නේ මොකද්ද පුතේ? අධිබල තිමුදල්. අධිබල තිමුදල්. ඔය ටිකෙන් මොකක්ද එන්නේ පුතේ? high powered money අධිබල තිමුදල්. හරිද? ඔය ටිකෙන් එනවා මොකද්ද පුතේ? අධිබල තිමුදල්. පුතේ දැන් අපි අභ්‍යාසයට යමු. හරි ෂෝ. අභ්‍යාසයට යමු. මෙන්න අපිට කියනවා පුතේ බලන්න. යටි බලන්න. විවහාර මුදල් නිකුතුව මින් වාණිජ්‍ය බැංකු සතු 1000යි. විවහාර මුදල් නිකුතුව කියේ ඔක්කොම 4000යි. ඔක්කොම 4000යි. ඒකේ මහ ජනතාව සතු කීයද? මහ ජනතාව සතු කීයද? වාණිජ්‍ය බැංකු සතු කීයද? කියනොත් විවහාර මුදල් නිකුතුව 1000යි. මින් වාණිජ්‍ය බැංකු විවහාර මුදල් නිකුතුව 4000යි. විවහාර මුදල් කොච්චරද දෙන්නේ පුතේ? 4000යි. මේකෙන් වාණිජ්‍ය බැංකු සතුව තියනවලු කීයද පුතේ? 1000. විවහාර මුදල් නිකුතුවේ වාණිජ්‍ය බැංකු සතුව තියනව කීයද? 1000. එහෙනම් පුතේ මහ ජනතාව සතුව කීයක් තියෙද? මහ ජනතාව සතුව 3000. එහෙනම් මහ ජනතාව සතුව කීයද පුතේ? 3000. එහෙනම් ලියමු පුතේ මහ ජනයා සතු විවහාර මුදල් 3000යි. වාණිජ්‍ය බැංකු සතු විවහාර මුදල් 1000යි. හරිද? ඊට පස්සේ බලන්න පුතේ තව තියෙනවා. වාණිජ්‍ය බැංකු මහ බැංකුවේ තැන්පත්. මෙන්න මහ බැංකුව වෙත ඇති වාණිජ්‍ය බැංකු තැන්පතු 2250. 2250. DOI රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු කියලා එකක් නෑ. ප්‍රායෝගිකව ඒක ප්‍රායෝගිකවත් නෑ. එහෙනම් පුතේ ওই ටික එකතු වෙනවා කීයක්ද? 6250. 6250යි අධිබලති මුදල්. දැන් මම පුතා ලස්සනට ටියුට් එකේ හදාගන්න. අධිබලති මුදල් කීයද? 6250. ලස්සන ටියුට් එක දාන්න. මේ කරුණු ටික අනිවාර්යෙන් ලියන්න පුතේ. ඉලක්කම් මෙහෙම වුණත් ලකුණු ලැබෙනවා. මේ කරුණු ටික හරියට පෙළගස්වා. මේක නැති එච්චර අමාරු එකක් නෙවෙයි. ලස්සන දාගන්න. කලබලයක් නෑ පුතේ. ඉමීට දාගන්න. මේ පාඩම බදාදායින් ඉවරයි. අද ටිකක් කරනවා. බදාදායින් ඉවරයි. බදාදා වෙනකොට අලුත් ටියුට් එක ඔබ ගාව තියෙන්න ඕනේ. පටපට කාලේ වෙර කරන්න. හැබැයි මම පොඩක් පොරොන්දුවක් දෙනවා. මේ කරන සියල්ල රෑ පන්ති දාලා හරි ගන්න. ඔබට පොරොන්දුවක් දෙනවා. මොකක්ද ඒ පොරොන්දුව? පන්ති දෙකක් කරන්නේ. පන්ති දෙකයි කරන්නේ. ඕතරම් කාලය තියෙනවා. මේ කරන ටික රෑ පන්ති දාලා හරි ගන්නවා. පුතේ යමක් තේරුම් ගන්න. මේක තේරුම් නැහැ කියලා කනගාටු වෙන්න එපා. ඊට පස්සේ පුතේ මේක තේරෙන්නේ නැත්තම් YouTube එක බලන්න. මේ ගැන්නුවා තේරුන්නේ නැහැ YouTube එක බැලුවා යමක් තේරුම් ගන්න පුළුවන්. නැවත බලන්න එකම කෑල්ල.
ඒ මෙලෝඩියක් තේරුන්නේ නැත්නම් සාධනතු වෙන්නේ. පන්ති විභාගයට මාසයක් තියා රට මේ පන්ති පටන් ගන්න දුන්නා. රෑ 12ක වෙනකන් දාලා හරි මේවා කියලා දෙනවා පුතේ. කවදාවත් එහෙම මග අරින්නේ නැහැ. ඒ වගකීම දරනවා. හරිද? රයිට්. යගිලයි. දෙවෙනි කොල මේ තියෙන්නේ භාවිතීය පදන. මට කියන්න පුතේ ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහන්න මොකක්ද? අධිබලති මුදල් මූලාශ්‍ර පදනමට. මේ බලන්න අධිබලති මුදල් මූලාශ්‍ර පදනමට. අධිබලති මුදල් මූලාශ්‍ර පදනමට. බලමු. අධිබලති මුදල් මූලාශ්‍ර පදනමට. ඊළඟ කහන මොකක්ද? අග්ග දෙක අධිබලති මුදල් මූලාශ්‍ර පදනම. අධිබලති මුදල් මූලාශ්‍ර පදනමට. අධිබලති මුදල් මූලාශ්‍ර පදනම පෙළන්න පුතේ පොත පස්සට. පෙළන්න පොත පස්සට. පොත පස්සට පෙළන්න. පෙළලා බලන්න මට කියන්න පුතේ මූලාශ්‍ර පදනමේදී මොනවද එකතු කළේ? පොත පෙළන්න පස්සට. අපි සාරාංශගත කරලා එහෙම ඇත්තේ. මූලාශ්‍ර පදනමේදී මොනවද එකතු කරේ? මෙන්න එක මහ බැංකුව සතු සුද්ධ විදේශ වත්කම්. සුද්ධ විදේශ වත්කම්. මොනවද? net foreign assets bank system. දෙවෙනි එක මහ බැංකුව රජයට දෙන ලද සුද්ධ ණය. දෙවෙනි එක මහ බැංකුව රජයට දුන් සුද්ධ ණය. NNCGB. ඊට පස්සේ මහ බැංකුව වාණිජ්‍ය බැංකුවලට දුන් ණය අත්තිකාරම්. AAB. අවසානයේ මහ බැංකුවේ අනිකුත් සුද්ධ වත්කම්. මහ බැංකුවේ අනෙකුත් සුද්ධ වත්කම්. net other assets central bank. Central bank. CB. හරිද? right. ඔන්න කැලේ ටික. මොනවද උදේ? මහ බැංකුවේ සුද්ධ විදේශ වත්කම්, මහ බැංකුව රජයට දුන් සුද්ධ ණය, මහ බැංකුව වාණිජ බැංකුව වල දුන්න අත්කාරම්, මහ බැංකුවේ අනිකුත් සුද්ධ වත්කම් ඔක්කොම මහ බැංකුව. ඔය ටික එකතුවට කියනවා අපේ නම මොකද්ද කියන්නේ? අධිබලති මුදල්. දැන් ගානට යන් අපි මොනවද බලමු තියෙන්නේ? අධිබලති මුදල් බලමු. යන් මෙන්න අධිබලති මුදල් මූලාශ්‍ර පදනමට බලන්න. රජයට දුන් සුද්ධ ණය. මහ බැංකුව රජයට දුන් සුද්ධ ණය 2000යි. ඉලක්කම් ටික දාගෙන යන්න තියෙන්නේ. දෙක වාණිජ්‍ය බැංකුවලට දුන් ණය 3000යි. තවලෙසි වාණිජ්‍ය බැංකුවලට දුන් ණය 3000යි. ඊළඟ සුද්ධ විදේශ වත්කම් මහ බැංකුවේ සුද්ධ විදේශ වත්කම් 1000යි. මහ බැංකුව සතු වෙනත් සුද්ධ වත්කම් 250යි. අධිබලති මුදල් කීයද පුතේ? ඔය ටික එකතුව 6250. ලස්සන හදාගන්න. 6250. ඔන්න මූලාශ්‍ර පදනම ගත්තා. භාවිතීය පදනම ගත්තා. ටක් දාගන්න. මේ ටියුට් වලින් කරන නිසා පුතේ අපිට ඉස්කෝ මේ පන්ති පටන් ගත්තම මම කරන්න ලේසි. මුදල් ටියුට් එක ගේන්න කිව්වා පැහැදිලි කරගෙන ගියා. අර සටහන් ලියලා ඉඳියොත් නම් මේව කොට දාන්න බෑ පුතේ. තේරුම් ගන්න ඕනේ. තාමත් සටහන් ලියලා ඉන්න සාම්ප්‍රදායික ක්‍රමයේ අය ඉන්නවා. නමුත් ඒවා ඒ පිළිබඳ ගැටලුවක් තියෙනවා. නේද? ටියුට් වලින් කරලා තියෙන පුතේ ටියුට් එක ගේන්න කිව්වා ටක් ගාලා පැහැදිලි කරන්න. හරිද? මේ උගන්වන්නේ අනිවාර්යෙන් ඔබට
විභාගයට කලින් උගන්වනවා. විභාගයට මාසයක් තියා පන්ති පටන් ගන්න අවස්ථාව දුන්නත් අනිවාර්යයෙන් මේ ටික කරනවා. හරිද? යමක් ඉගෙන ගන්න. මේව කරලා තියෙන එක අපිට වාසි. නේද? ටියුට් එක පුරවලා තියෙනවා. යමක් ඔබ දන්න. අඩුපාඩු ටික හදාගමු. පන්ති පටන් ගත්ත ගමන්. යන් ඊළඟ පටු මුදල් සැපයුම්. යප්ප ඊළඟ පටු මුදල් සැපයුම්. අංක 3 අහනවා පටු මුදල් සැපයුම. පටු මුදල් සැපයුම. අංක 3 අහනවා අපිට මොකක්ද? පටු මුදල් සැපයුම. අංක 3 මේ බාපතේ උද අංක 3 අහනවා පටු මුදල් සැපයුම. මේ බලන්න මම පොඩ පැහැදිලි කරන් එන්න. පුතට මතක අපි සූත්‍රයක් ලියුවා. මොකක්ද? මුදල් ගුණකය. මුදල් ගුණකය සමානයි මුදල් සැපයුම බෙදීම මුදල් පදන. නැත්නම් අධිබලති මුදල්. හරිද? අධිබලති මුදල්. මුදල් සැපයුම බෙදෙනවා අධිබලති මුදල් නැත්තම් මුදල් පදනම. පුතට මතකයි මුදල් පදනම කියන්නේ අධිබලති මුදල් කියන්නේ එකම දේ. ඊට පස්සේ පුතාට මතකයි අපි මෙන්න මේ පැත්තට වැඩි කරා. නේද? වැඩි කළා මෙහෙම සූත්‍රය ලියුව ඔබට මතකද? මුදල් සැපයුම සමානයි මුදල් ගුණකය වැඩි කිරීම මුදල් පදනම. අධිබලති මුදල්. අධිබලති මුදල්. නැත්නම් මුදල් පදනම. අපිට සූත්‍රය මතකයි. එහෙනම් මුදල් ගුණකය වැඩි කළොත් මුදල් පදනමෙන් එන්නේ මොකද පුතේ? මුදල් සැපය. දැන් බලන්න පුතේ දෙනවා පටු මුදල් ගුණකය 3යි. පටු මුදල් ගුණකය 3යි. මුදල් පදනම පුතේ අපි හොයාගත්ත කීයද? 6250. එහෙනම් පුතේ බලන්න මොකද අපි කිව්වේ? මුදල් ගුණකයෙන් කිව්වේ මොකක්ද? මුදල් පදනම මෙන් කී ගුණයක් මුදල් සැපයුම තියෙනවද කියලා බලන්න. මුදල් පදනමෙන් අපි කිව්වේ මොකක්ද පුතේ? මුදල් පදනම කිව්වේ මොකක්ද? මුදල් සැපයුම පදනම මෙන් කලින් වීඩියෝ YouTube එකේ තියෙන බලන්න ඕන. මුදල් පදනම මෙන් කී ගුණයක් මුදල් සැපයුම තියනවද කියන්නේ. අධිබලති මුදල් මෙන් කී ගුණයක් තියනවද කියන්නේ. එහෙනම් මේ රටේ පුතේ පදනම් මුදල් තියනවා කීයද? 6250. මුදල් ගුණකයේ තියනවා කීයද පුතේ? 3. එහෙනම් පුතේ 6250 3ෙන් වැඩි කළා පටු මුදල් ගුණක මුදල් සැපයුම ගන්න. මොකද පුතේ? පටු මුදල් සැපයුම කීයද? 18750. මෙන්න මේක විතරක් ඔබේ උත්තරේ ලියන තීරුවේ තිබුණා මේ 18750. right යම් ඊළඟ එහෙනම් පුතේ පටු මුදල් සැපෙම කීයද? 18750. ගුණකය ගානේ දීලා තිබුණා. අධිබලති මුදල් පදනම හොයාගත්ත 6250. එහෙනම් පදනම වගේ ගුණ 3 ගුණයක් සැපයු. පටු මුදල් සැපෙම කීයද? 18750. මේ හරියනවා ඔබ ඊටාම හොඳ දරුවෙක්. යන් ඊළඟ
වාණිජ බැංකුවේ තැති මහ ජනතාවගේ ඉල්ලුම් තැන්පතු කොපමණද? හතර අහනවා පුතේ. වාණිජ බැංකුවේ තැති මහ ජනතාවගේ ඉල්ලුම් තැන්පතු කොපමණද? වාණිජ බැංකුවේ තැති මහ ජනතාවගේ ඉල්ලුම් තැන්පතු කොපමණද? වාණිජ බැංකුවේ තැති මහ ජනතාවගේ ඉල්ලුම් තැන්පතු කොපමණද? මෙන්න පුතට මතකයි පටු මුදල් සැපයුම හැදිච්ච හැටි. අංක 4 පුතාට මතකයි පටු මුදල් සැපයුම හැදිච්ච හැටි. පුතේ පටු මුදල් සැපයුම හැදුනේ කොහොමද? පටු මුදල් සැපයුම හැදුනේ M1 සමානයි CP ධන DDP. පටු මුදල් සැපයුම හැදුනේ කොහොමද? M1 ධන CP ධන DDP. කොහොමද හැදුනේ? මහජනයා සතු විවහාර මුදල් ධන මොකද පුතේ? ඉල්ලුම් තැන්පත්. හරිද? right. අපෙන් අහන්නේ පුතේ මෙන්න මේ ගානේ ඉල්ලුම් තැන්පතු වල අගය කොපමණද? දැන් අපි දෙකක් දන්න. මොකක්ද දන්නේ? පළවෙනි එක තමයි දන්නේ පටු මුදල් සැපයුම හොයාගත්ත කීයේ පුතේ? 18750. පටු මුදල් සැපයුම හොයාගත්ත පුතේ කීයද? 18750. මහ ජනතාව සතු විවහාර මුදල් බලන්න හොඳට. විවහාර මුදල් නිකුතුව 4000යි. කලින් කතා කරේ. ඒකෙන් වාණිජ බැංකුව වල තියෙන 1000. විවහාර මුදල් ඔක්කොම තියෙන 4000ක්. ඒකෙන් වාණිජ බැංකුව වල තියෙනවා කීයද පුතේ? 1000. ඒ අනුව පුතේ මහජනයා සතු විවහාර මුදල් කීයේ? 3000. එහෙනම් මට කියන්න පුතේ දැන් ඉල්ලුම් තැන්පතු වල අගය කීයද? 18000. එහෙනම් කීයද පුතේ ඉල්ලුම් තැන්පතු? 15750. 15750. හරිනම් හොඳ දරුවෙක්. වැරදුනත් හොඳ දරුවෙක් හදාගන්න. මේව කරනවා. එන බබ කිව්ව දේ කරනවා. කාලේ තියෙන පුතා දැන්. අර අපි කරන ක්‍රමෙත් එක්ක අපිට පුළුවන්. ටියුට් වල ඉන්න කරන්නේ. ටියුට් එකේ ඉන්නකෝ. කරා. ඇති දෙයක් නෑ. අර සාම්ප්‍රදායිකව ටියුට් වල කර ඉන්නවා තමයි අවුල තියෙන්නේ. තාමත් සමහර අය කියනවා මේ ටියුට් වලට යන්න අවශ්‍ය නැහැ. අපි නෝට් එක ලියලිය කරන්නේ. නේද? ඒක ගැටලුයි පුතේ. අපි කාලානුරූපීව වෙනස් වෙන්න ඕනේ. දැන් පුතාට අඟහරුවා දෙනවා පිටු 80ක නිබන්ධනයක්. පේපර් 8ක්. ඒ පිටු 80 නිබන්ධනය ඇතුළේ තියෙන්නේ මේ වගේමයි. ඉස්තැන් තියලා අර පේපර් නෝට් එක හදලා තියෙනවා. යල්. එන පුතේ අදිමේ මහ ජනතාව සතු වාණිජ බැංකුව වල තියෙන ඉල්ලුම් තැන්පතු කීයද? 15750. ඊළඟ ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5. බලන්න ප්‍රශ්නාංක 5. පටු මුදල් M2 පුළුල් මුදල් සැපයුම අහන්න. මේ බලන්න. ප්‍රශ්නාංක 5 අහන්නේ මොකද පුතේ? M2 පුළුල් මුදල් සැපයුම. පුතේ මතක් කරන්න M2 පුළුල් මුදල් සැපයුම. M2 පුළුල් මුදල් සැපයුම. M2 පුළුල් මුදල් සැපයුම හොයන්නේ මෙහෙමයි පුතේ. කොහොමද? M2 සමානයි M1 ධන මතක් කරමු සූත්‍රය. M1 ධන මොකද පුතේ? TSDP. M1 ධන TSDP. M1 අපි හොයාගත්ත පුතේ කීයද? 18750. පුතේ අපිට ගානේ දෙනවා කාලීන හා ඉතුරුම් තැන්පතු. වාණිජ බැංකුවේ ඇති මහ ජනතාවගේ කාලීන හා ඉතුරුම් තැන්පතු කීයද? 31250. 31250. ඒ අනුව M2 මුදල් සැපයීම වෙනවා කීයද පුතේ? 50000. M2 මුදල් සැපයීම වෙනවා මේ දෙකේ එකතු කීයද? 50000.
හරිද? right. right. යප්පු දීලා මේ බලන්න හොඳට. හොඳට බලන්න. මුදල් ගුණකය පොඩ්ඩක් අපි කතා කරමු ආයෙසරක්. ඊළඟ ගන්න මොකද්ද? M2 පුළුල් මුදල් ගුණකය. පුතේ M2 පුළුල් මුදල් ගුණකය අපි කතා කරන්න යන්නේ. මේ අන්තය හොඳට. මුදල් ගුණකය හොයන්නේ කොහොමද? පොඩ්ඩක් පිටුවක් පෙන්නන්න එහා පැත්තේ තියෙන. මුදල් ගුණකය හොයන්නේ කොහොමද? මුදල් ගුණකය සමානයි මුදල් සැපයුම බෙදනවා මුදල් අතිබලති මුදල් නැත්නම් මුදල් පදනම මුදල් සැපයුම බෙදනවා කියන පුතේ මුදල් පදනමයි නිතරම මුදල් පදනම කියන වචනයට පාවිච්චි කරන්න පුළුවන් අනිත් එක මොකද්ද පුතේ මුදල් අතිබලති මුදල් හරිද මුදල් ගුණකය සමානයි මුදල් සැපයුම බෙදීම මුදල් පදනම. හරිද බටවරු? right. දැන් පුතේ මෙතෙන්ට යොදා ගන්න පුළුවන් මුදල් සැපයුම් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. M1, M2, M2B, M4. හරිද? මුදල් සැපයුම් හතරක් තියෙනවා. මොකද M1, M2, M2B, M4. මගේ පුතේ මෙතන අපි M1 අරගෙන මුදල් පදනමින් බෙදුවොත් base money high powered money වලින් බෙදුවොත් ඒ එන උත්තරයට කියනවා පටු මුදල් ගුණක. ඇත්තද? පටු මුදල් ගුණක. අපි M2 අරන් B ගෙන් බෙදුවොත් ඒකට කියනවා පුතේ M2 මුදල් ගුණක. M2 මුදල් ගුණක. මොකක්ද කියන්නේ? M2 මුදල් ගුණක. මෙතෙන්ට පුතේ අපි M2B අරන් පදනමින් බෙදුවොත් ඒකට කියනවා පුතේ M2B මුදල් ගුණක. හරිද? අපි පුතේ ඊට පස්සේ M4 අරන් මුදල් පදනමින් බෙදුවොත් ඒකට කියනවා M4 මුදල් ගුණක. ඇති දෙයක් නෑ. එහෙනම් පුතේ බලන්න හොඳට මුදල් ගුණකය හෙව්වේ කොහොමද? මුදල් ගුණකය හෙව්වේ කොහොමද? මුදල් සැපයුම බෙදුවා මුදල් පදනමින්. හරිද? මුදල් සැපයුම බෙදුවා මොකද පුතේ? මුදල් පදනම. එතකොට මුදල් සැපයුම විදියට ගන්න පුළුවන් කෑලි තුනක් තියෙනවා. මොකද M1, M2, M2B, M4. M1 බෙදුවොත් පදනමින් පටු මුදල් ගුණකය. M2 බෙදුවොත් පදනමින් M2 මුදල් ගුණකය. M2B බෙදුවොත් පදනමින් M2B මුදල් ගුණකය. M4 බෙදුවොත් පුතේ M4 මුදල් ගුණකය. හරිද? right. ලස්සන පුතේ මේක දාගන්න. ආයක දාන්නේ කොතනද? ඒවත් කියන්න එපා. ඔය යටින් දාගන්න පුතේ. ඔය පාස් ක්වෙස්චන් තියෙන්නේ. ඒ හැරි පොඩ යටින් දාගන්න. පුතාගේ ප්‍රශ්න තියෙනවා නම් දාන්න. මම ඉඩ ලැබුණු සැනින් ඒවාට පිළිතුරු සපයන්න කටයුතු කරනවා.
right ඒක බලන්න අපෙන් අහන ඊළඟට මොකක්ද අහන්නේ M2 පුළුල් මුදල් ගුණකය එහෙනම් M2 පුළුල් මුදල් ගුණකය හොයන්නේ කොහොමද මෙන්න M2 පුළුල් මුදල් ගුණකය හොයන්නේ කොහොමද උඩ දානවා M2 මුදල් සැපයුම M2 මුදල් සැපයුම කීයද M2 මුදල් සැපයුම කීයද 50000යි M2 මුදල් සැපයුම මුදල් පදනම කීයද පුතේ 6250යි අපි හොයාගත්තා කීයද 50000 6250යි බෙදුවම හරියටම 8යි හරිද right ඒ ගාන ඔක්කොම හරියයි ළමයි ඔයගොල්ලන්ට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මගේ හරි කියලා හරිද right යා උදේ MCQ ටික පොඩ්ඩක් තියෙනවා අපි MCQ ටික පොඩ්ඩක් තියලා යනවා පාඩම විවර කරලා පොඩ්ඩක් කරමු මේ ටික අපි ඊළඟට යනවා පුතේ මුදලේ සංසරණ ප්‍රවේගය මොකද අපි ඊළඟ මාතෘකාව මුදලේ සංසරණ ප්‍රවේගය යා මුදලේ සංසරණ ප්‍රවේගය ඊළඟ මාතෘකාව ගන්න පුතේ මුදලේ සංසරණ ප්‍රවේගය තවරු දෙකක් දාලා ඉන්න මුදලේ සංසරණ ප්‍රවේගය ගත්ත මාතෘකාව මුදලේ සංසරණ ප්‍රවේගය මුදලේ සංසරණ ප්‍රවේගය මුදලේ සංසරණ ප්‍රවේගය සංසරණ ප්‍රවේගය ඉතින් මේසි මුදලේ සංසරණ ප්‍රවේගය අපි සංකේතයක් වශයෙන් කියන පුතේ v සංසරණ ප්‍රවේගය v පුතේ ඒ කියන්නේ මෙන්න මේකයි මොකද්ද කියන්නේ මුදල් ඒකකයක් කාලච්ඡේදයක් තුල අතිනත හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගයයි. හරිද? මුදලේ සංසරණ ප්‍රවේගයයි. මොකක්ද මේ මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ? මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගයයි. මෙන්න බලන්න මේ මුදල් ඒකකය කාලච්ඡේදයක් ඇතුලේ අතින් අත හුවමාරු වෙච්ච වාර ගානට කියනවා පුතේ නමක් මුදලේ සංසරණ ප්‍රවේගය. දැන් බලන්න කාලච්ඡේදයක් ඇතුලේ මේ සල්ලි කොලේ අතින් අතට ගියපු වාර ගන්න. අන්නේ අතින් අතට ගියපු වාර ගානට ගණන් කරලා කියනවා පුතේ නමක් මොකද කියන්නේ මුදලේ සංසරණ ප්‍රවේගය. අතින් අතට ගියපු වාර ගානට කියනවා පුතේ මොකද කියන්නේ මුදලේ සංසරණ ප්‍රවේගය. පැහැදිලිද? right. මේ බලන්න ටිකක් රූපයක් හඳුන්වන්න. A B B ගෙන් C ට C ගෙන් D ට මම අහන පුතාගෙන් වට කීයක් ගිහිල්ලාද
කාලච්ඡේදය ඇතුලේ 1.1 2021 ඉඳලා 2012 වෙනකොට මේ මුදල් නෝට්ටුව අතින් අත ගිහලා කී දෙනෙක් ගත්තද? 4 දෙනෙක් ගත්තා. 1යි 2යි 3 4 දෙනෙකුට ගිහින්. අන්න අතින් අත ගිහිපු වාර ගානට කියනවා පුතේ නම මොකද කියන්නේ? මුදලේ සංසරණ ප්‍රවේගය. එහෙනම් බලන්න ගණන් කරමු කී වාරයේද කියලා. 1යි. අමර බස් ගාස්තු ගෙව්වා. මෙතෙන් ඉඳලා මෙතෙන්ට ආව 1යි. දැන් බස් කොන්දොස්තර ගතේ රුපියල් 20 තියෙයි. කොන්දොස්තර බුලත් විඩක් ගත්තා 2යි. බුලත් විඩි කඩයක් කා බුලත් ගත්තා 3යි. වට ගියක් ගිහිල්ලාද 3යි. අන්නේම අතින් අත යන වාර ගානට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? මුදලේ සංසරණ ප්‍රවේගය. එහෙනම් මොකද කියන්නේ පුතේ? මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගයයි. එහෙනම් පුතේ මෙන්න මේක කියනවා. යම් කාලච්ඡේදයක් තුල මුදල් ඒකකයක් විනිමය මාධ්‍යයක් ලෙස කියන්නේ මේ ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස අතින් අත හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගයයි. ආයෙකින් පුතේ මොකක්ද? යම් කාලච්ඡේදයක් තුල මුදල් ඒකකයක් අතින් අත මුදල් ඒකකයක් විනිමය මාධ්‍යයක් ලෙස අතින් අත හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගයයි. එහෙනම් කොහොමද කියන්නේ මුදලේ සංසරණ ප්‍රවේගය කියමු? යම් කාලච්ඡේදයක් තුල මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගය. මොකක් විදිහට? විනිමය මාධ්‍යයක් විදිහට. රයිට්? අපි පුතේ ලියමු. බලමු. ඉස්තර මත ලියමු. ලියමු. මුදලේ සංසරණ ප්‍රවේගය යනු මුදලේ සංසරණ ප්‍රවේගය යනු මුදලේ සංසරණ ප්‍රවේගය යනු කෙසියම් කාල පරිච්ඡේදයක් තුල කිසියම් කාල පරිච්ඡේදයක් තුල මුදලේ සංසරණ ප්‍රවේගය යනු කිසියම් කාල පරිච්ඡේදයක් තුල ප්‍රත්‍යයත් ගන්නතේ මුදල් ඒකකයක් විනිමය මාධ්‍යයක් ලෙස මුදල් ඒකකයක් විනිමය මාධ්‍යයක් ලෙස අතිනත හුවමාරු වන විනිමය මාධ්‍යයක් ලෙස අතිනත හුවමාරු වන වාර ගණනයි. විනිමය මාධ්‍යයක් ලෙස අතිනත හුවමාරු වන වාර ගණනයි. හරිද? ආයිසර බලමු. මුදලේ සංසරණ ප්‍රවේගය යනු කෙසියම් කාල පරිච්ඡේදයක් තුලදී මුදල් ඒකකයක් විනිමය මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේදී අතිනත හුවමාරු වන වාර ගණනයි. තව කියනවා පුතේ මේ. පුතේ බලන්න හොඳට මේ කතාව බලන්න.
කෙනෙක් ළඟ තියෙන සල්ලි තව කෙනෙක්ගේ අතටපත් වෙන්නේ. කෙනෙක් ළඟ තියෙන සල්ලි පුතේ තව කෙනෙක්ගේ අතටපත් වෙන්නේ ගනුදෙනුවක් එක්ක. නේද? කෙනෙක් ළඟ තියෙන සල්ලි තව කෙනෙක්ගේ අතටපත් වෙන්නේ මොකක් එක්කද පුතේ? ගනුදෙනුවක් එක්ක. with the transaction. ගනුදෙනුවක් එක්ක. මේ බලන්න. මේ ඔයා ළඟ තිබිච්ච සල්ලි කොන්දොස්තර මහතා ළඟට ගියේ ගනුදෙනුවක් එක්ක. ඔයා බස් එකේ ගිහපු ගනුදෙනුවත් එක්ක. කොන්දොස්තර ගාව තිබිච්ච සල්ලි බුලත් පිළි විකුණනක් ළඟට ගියේ ගනුදෙනුවත් එක්ක. එහෙනම් පුතේ මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගය. මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වන වාර ගණන සංසරණ ප්‍රවේගය. පැහැදිලිද? සංසරණ ප්‍රවේගය. එතකොට පුතේ මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වෙන්නේ මොකක් කියලාද? අතින් අත හුවමාරු වෙන්නේ ගනුදෙනුවක් එක්ක. ඒ නිසා පුතේ මුදලේ සංසරණ ප්‍රවේගය ගනුදෙනු සංසරණ ප්‍රවේගය ලෙස හැදී ගනුදෙනු සංසරණ ප්‍රවේගය ලෙසත් හඳුන්වනවා. එනම් මොකද කතාව? එනම් මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වන වාර ගණන. මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වන වාර ගණන. ତර මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වෙන්නේ හරි මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වෙන්නේ ගනුදෙනුවක් එක්ක. හරිද? ගනුදෙනුවක් එක්ක. එතකොට පුතේ ගනුදෙනුවක් එක්ක. ඒ නිසා බලන්න සංසරණ ප්‍රවේගය 3යි. මට කියන්නේ ගනුදෙනු කොච්චර වුණාද කියලා. ගනුදෙනු වෙච්ච ප්‍රමාණය කීයද? 3යි. ගනුදෙනු වෙච්ච ප්‍රමාණය 3යි. එහෙනම් පුතේ ඔය කියන මුදලේ සංසරණ ප්‍රවේගයට තවත් නමක් තියෙනවා. මොකක්ද ඒ නම? ගනුදෙනු සංසරණ ප්‍රවේගය. පැහැදිලිද? තවත් නමක් තියෙනවා. මොකක්ද? ගනුදෙනු සංසරණ ප්‍රවේගය. හරිද? රයිට් කියවන්න තමයි. යම් කාලයක් තුළ මුදල් ඒකකයක් ගනුදෙනු සඳහා භාවිතා වී ඇති සාමාන්‍ය වාර ගණන මෙමගින් මැන දැක්වෙන බැවින් ගනුදෙනු සංසරණ ප්‍රවේගය ලෙස දැනෙන්නේ. හයිලයිට් කරන්න තේ ගනුදෙනු සංසරණ ප්‍රවේගය. ගනුදෙනු සංසරණ ප්‍රවේගය. හරිද? රයිට්. හැබැයි පුතේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න මොකක්ද? මේ නෝට්ටුවක් අතින් අත හුවමාරු වන වාර ගන්න ප්‍රායෝගිකව ගණන් බලන්න තියෙන හැකියාව අඩුයි. නේද? එහෙනම් ඉතින් මේ සල්ලි වල මොකක් හරි ගහලා තියලා නේද? අතින් අත වාර ගන්න එහෙම මේ කරන්න ඕන. නේ? රටේ සල්ලි තියෙන ප්‍රමාණයත් එක්ක මේක මේ අතින් අත යන වාර ගන්න හොයාගන්න විදියක් නේ. නෝට්ටුවක් මුදල් ඒකකයක් වසරක් ඇතුලේ වට කීයක් අතින් අත යනවාද කියලා හොයන්න ප්‍රායෝගිකව හැකියාවක් නේ. ප්‍රායෝගිකව නේ. බලන්න බෑ ප්‍රායෝගිකව. නේද? මේ රුපියල් 20 මට කලින් කාගේ ළඟද තිබුණේ? එයාට කලින් කාගේ ළඟද තිබුණේ? මේ අවුරුද්ද මුල තිබුණේ කාගේ ළඟද? එහෙම කියලා ප්‍රායෝගිකව හොයන්න බෑ. එතකොට පුතේ මේ මුදලේ සංසරණ ප්‍රවේගය අපි හොයන්නේ වක්‍ර ආකාරයකටයි. මුදලේ සංසරණ ප්‍රවේගය හොයන්නේ කොහොමද පුතේ? වක්‍ර ආකාරයකට හොයන්නේ. මොකද්ද වක්‍ර ආකාරය? මෙන්න මෙහෙමයි කරන්නේ. වක්‍ර ආකාරයකින් හොයන්නේ. කොහොමද හොයන්නේ? මුදලේ සංසරණ ප්‍රවේගය. මුදලේ සංසරණ ප්‍රවේගය V සමානයි දලදේශීය නිෂ්පාදිතය අරන්
දළදේශීය නිෂ්පාදනය. අපි සංකේත කළා ජාතික ඉරමුණනේ GDP බෙදනවා පුතේ මොකෙන්ද? මුදල් සැපයුමෙන්. මුදල් සැපයුම. එහෙනම් පුතේ ප්‍රායෝගිකව මේක හොයන්න බෑ පුතේ. සල්ලි කොලයක් අතින් අත ගිහපු වාර ගන්න හොයන්න ප්‍රායෝගිකව හැකියාවක් නැහැ. ඒ නිසා කරන්නේ මොකද්ද පුතේ? වක්‍රාකාරයකින් අපි ඒක ගන්න. මොකද්ද වක්‍රාකාරය? දළදේශීය නිෂ්පාදිතය බෙදනවා මුදල් සැපයුමෙන්. අන්න දළදේශීය නිෂ්පාදිතය මුදල් සැපයුමෙන් බෙදලා ගන්න නිසා මේකට තව නමක් කියනවා පුතේ. ආදායම් සංසරණ ප්‍රවේගය. මොකක්ද කියවනවා? ආදායම් සංසරණ ප්‍රවේගය. දැන් නම් තුනක් මොකක්ද? මුදල් ලේඛකයක් අතින් අත හුමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගය. හරිද? මුදල් ලේඛකයක් අතින් අත හුමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගය. මුදල් ලේඛකයක් අතින් අත හුමාරු වන සෑම විටකදීම ගනුදෙනුවක් සිදුවන නිසා අපි ඒකට තව නමක් වුණා ගනුදෙනු සංසරණ ප්‍රවේගය. ගනුදෙනු සංසරණ ප්‍රවේගය. ඊට පස්සේ පුතේ මේක හොයන්න ප්‍රායෝගිකව බැරි නිසා මේක ප්‍රායෝගිකව හොයන්නේ කොහොමද? දළදේශීය නිෂ්පාදිතය මුදල් සැපයීමෙන් බෙදලා. දළදේශීය නිෂ්පාදිතය මුදල් සැපයීමෙන් බෙදලා හොයන නිසා මේකට කියනවා පුතේ ආදායම් සංසරණ ප්‍රවේගය කියලා. බලන්න යට කියවා. ප්‍රායෝගිකව සංසරණ ප්‍රවේගය මනිනු ලබන්නේ වර්තන මිල යටතේ. හයිලයිට් කරන්න. වර්තන මිල යටතේ දළදේශීය නිෂ්පාදිත වර්තන මිල යටතේ ගණනය කරන ලද දළදේශීය නිෂ්පාදිතයේ වටිනාකම මුදල් තොගය අතර අනුපාතයක් වශයෙන් එනිසා මෙය ආදායම් සංසරණ ප්‍රවේගය ලෙසද හැඳින්වේ. හරිද? right. එහෙනම් පුතේ highlight කරා වචන තුනක් ඉගෙන ගත්තා. මොකක්ද? මුදලේ සංසරණ ප්‍රවේගය, ගනුදෙනු සංසරණ ප්‍රවේගය සහ ආදායම් සංසරණ ප්‍රවේගය. හරි? right. දැන් ලස්සන පුතේ සූත්‍රය ලියන්න කොටු ඇත. ලස්සන යන මුදලේ සංසරණ ප්‍රවේගය V සමානයි දළදේශීය නිෂ්පාදිතය GDP බෙදීම මුදල් සැපයීම. හරිද? right. පුතාට මම උගන්වන තැනයි මේ පරිගණකය අතර පොඩි දුරක් තියෙනවා. හරිද? right. සමහරට අර ඔයා එන ප්‍රශ්න ශනික උත්තර දෙන්න බෑ. හැබැයි පුතේ පුංචි හරි අඩුවක් තිබුණොත් ටක් ගාලා YouTube එකට යන්න. තේරෙනවද? සාමාන්‍ය YouTube දාන්නේ නැහැ ගුරුවරු. නේද? අපි හැබැයි YouTube එකට දානවා. ඇයි ඒ? පුතාට මේ මග ඇරුණොත් ඇත්තටම බලා ගන්න පුළුවන්. ෂෝක්. ඇත්තටම හොඳ අවස්ථාවක් මේ YouTube එක කියන්නේ අපිට. නේද? හැබැයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ගියාම පැය දෙකක වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ගියාම විශාල කාලයක් සහ data ප්‍රමාණයක් වැය වෙනවා. හරිද? ඒතර නමුත් ඔබට මේවා බලන්න පුළුවන්. නේද? පාඩම අමතක වුණා බලන්න දෙන්නේ. පාඩම අමතක වුණත් මාස 6ක් මාස 3-4ක් ගිහිල්ලා නැවත පොත ගත්තා YouTube එකට යන්න බැලුවා. බලන්න කොච්චර තාක්ෂණයක්ද කොච්චර දිනුවක්ද නේද? ආයෙත් හම්බෙන්න ඕනේ නැහැ. මතක නැත්තම් පාඩම් බැලුවොත් ඔක්කොම දාන දෙකටම. හරිද? මතක නැත්තම් ගියා YouTube එකට යන්න බැලුවා. පොඩ්ඩක් හිතලා බලන්න නේද? පොඩි අවාසියක් තියෙන මොකක්ද අවාසිය? මේක අර ආකල්පමය ගැටලුවක්. මේක අර පන්තියෙන් නැති ළමයි බලන එක. පන්තියෙන් නැති ළමයි බැලුවට කමක් නැහැ පුතා. කොයි හරි දරුවෙක් නේද? කොයි හරි දරුවෙක් ඉගෙන ගන්නවා නම් එච්චරයි. තා ඔබට මේ දෙන chance එක ඔබ ප්‍රයෝජනට ගන්න ඕනේ. හැබැයි දානිය බලන්න ඕනේ.
හරිද? දැන් අර ඊයේ දේවා මේ පේපර් එකක් සාකච්ඡා කළා ඒක බලලා තිබුණේ නැහැ. මම උදේ බැලුවා මට හරි කනගාටුයි. බලලා තිබුණේ ඉතාලම අඩු ප්‍රමාණයක්. හරිද? රයිට්. පුතේ එන්න ඊට පස්සේ මේ බලන්න හොඳට. මුදලේ සංසරණ ප්‍රවේගය මත ආර්ථිකයේ කාර්යක්ෂමද අකාර්යක්ෂමද කියලා බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් අදහසක් ගන්න පුළුවන්. ඊළඟට උඩ බලන්න. මුදලේ සංසරණ ප්‍රවේගය මත ආර්ථිකයේ කාර්යක්ෂමද අකාර්යක්ෂමද කියලා බලා ගන්න පුළුවන්. මේ බලන්න පුතේ ආර්ථිකය ඇතුලේ මුදල් කාලච්ඡේදය ඇතුලේ මුදල් ලේඛකයා මෙන් අතින් අත යන වාර ගණන වැඩි නම් අපි කියනවා පුතේ ඒ ආර්ථිකය කාර්යක්ෂමයි. ඒ ආර්ථිකය මොකක්ද පුතේ? කාර්යක්ෂමයි. මුදල් ලේඛකයා අතින් අත යන වාර ගණන වැඩි නම් පටපට කාලා යනවා නම් කාර්යක්ෂමයි. මුදල් ලේඛකයක් අතින් අත යන වාර ගණන අඩු නම් මේ බලන්න. අඩු නම් අපි කියනකොට ඒ ආර්ථිකේ අකාර්යක්ෂම. දැන් මෙහෙම හිතන්නකෝ. රුධිර ගමනාගමනය. ශරීරයේ රුධිර ගමනාගමනය. ඇඟ පුරාලේ පටපට ගාලා යනවා නම් එයා නිරෝධුණත් හොඳයි. දැන් ලේ කැටි ගැහි තැන් වල ලේ පල් වෙවි කැටි ගැහි තැනුනම් ලේ ගමනාගමනය අඩු නම් හොඳ නේ? ආද? ඒක මතක ගන්න. සල්ලි කියන්නේ ආර්ථිකයක රුධිරය හා සමානයි. ශරීරයේ රුධිරය හා සමානයි. ආර්ථිකයක රුධිරය තමයි ජීවය තමයි සල්ලි. පැහැදිලිද? එතකොට උතේ මේ සල්ලි තැනින් තැනට පට් ගාලා යනවා නම් හරිද? හොඳයි කාර්යක්ෂමයි. මේ මීට හෙමීට යනවා නම් ආර්ථිකේ අකාර්යක්ෂමයි. අන්න පුතේ ඒක කියලා තියෙන ලස්සනට බලන්න හොඳට. ඉහළ මුදල් සංසරණ ප්‍රවේගයක් මගින් කාර්යක්ෂම හා ප්‍රසාරණය වෙන ආර්ථිකයක් සහ පහළ මුදල් සංසරණ ප්‍රවේගයක් මගින් මන්දගාමී සංකෝචනය වන ආර්ථිකයක් දක්වන්න ලැබේ. හයිලයිට් කරන ලස්සනට ඒක පැහැදිලිව පේනවා. ඊට පස්සේ 2019 සංසරණ ප්‍රවේගය තියෙනවා 2.04 2.04යි ඒකත් හයිලයිට් කරා. මෙන්න මේකත් පුතාට ඕන පොඩ්ඩක් කටුවට දාගන්න ඉතින්. කාර්යක්ෂමයි අකාර්යක්ෂමයි සංසරණ ප්‍රවේගය වැඩි නම් කාර්යක්ෂමයි සංසරණ ප්‍රවේගය අඩු නම් අකාර්යක්ෂමයි. හරිද? right. යන් ඊළඟ. ඊට පස්සේ 45 වෙනි පිටුවේ එක්සැම්පල් එකක් තියනු කරන්න. 45 වෙනි පිටුවේ එක්සැම්පල් එකක් තියනු කරන්න. අදහස් දක්වන්න තියෙනවා. අදහස් දක්වන්න. අදහස් දක්වන්න.
සද්ද ඇහෙනව නේද? right. බලන්න පුතේ උදේ. හොඳයි. මුදලේ සංසරණ ප්‍රවේගය. හරිද? right. මේ බලන්න උදේ. කියනවා දලදේශීය නිෂ්පාදනය රුපියල් 10000යි. පුතේ එතන ලියන්න වර්තන මිල. හොඳට මතක තියාගන්න. දලදේශීය නිෂ්පාදනය ගන්නේ මොන මිලටද පුතේ? වර්තන මිලට. හයිලයිට් කරලා වර්තන මිල. එහෙනම් කොහොමද එන්නේ පුතේ? දදේනී ගත්තා. බෙදනවා මොකේද පුතේ? මුදල් සැපයීම. හරිද? එතකොට එන්නේ මොකක්ද පුතේ? මුදලේ සංසරණ ප්‍රවේගය. මුදලේ සංසරණ ප්‍රවේගය. දලදේශීය නිෂ්පාදනය කීයක් තියෙද පුතේ? 10000. මුදල් සැපයීම තියෙනවා කීයක්ද පුතේ? 5000. සංසරණ ප්‍රවේගය කීයද? 2යි. පුතේ ඔය දෙකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මේ දෙකෙන් අදහස් වෙන්නේ මුදල් ඒකකයක් කාලච්ඡේදය ඇතුලේ දෙවතාවක් අතින් අතට ගිහින් දෙවතාවක් ගනුදෙනු කරනවා. ලියන්න යන්නේ. වාර දෙකයි. දෙක කියන තැන යන්නේ නිකන් ලියන්න. වාර දෙකයි. වට දෙකයි කියලා ලියන්න. දෙවරක් වටේ කියන. වට දෙකයි. ලියන්න තියෙන්නේ. මින් අදහස් වන්නේ අදාළ වර්ෂය තුලදී රුපියල් 1ක් අදාළ වර්ෂය තුලදී රුපියල් 1ක් සාමාන්‍යයෙන් දෙවතාවක් රුපියල් 1ක් සාමාන්‍යයෙන් දෙවතාවක් ගනුදෙනු සඳහා හුවමාරු වී ඇති බවයි. සාමාන්‍යයෙන් දෙවතාවක් ගනුදෙනු සඳහා හුවමාරු වී ඇති බවයි. සාමාන්‍යයෙන් දෙවතාවක් ගනුදෙනු සඳහා හුවමාරු වී ඇති බවයි. යම් හොඳයි. මුදලේ සංසරණ ප්‍රවේගයේහි වැදගත්කම යම් ඊළඟට ඔක්තේ මොකක්ද? මුදලේ සංසරණ ප්‍රවේගයේහි ඇති වැදගත්කම. මේ බලන්න. කාලච්ඡේදයක් තුල මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වන වාර ගණන ගණනය කිරීමේ වැදගත්කම මොකක්ද? මෙන්න කාලච්ඡේද අතින් අත හුවමාරු වන වාර ගණන බලා ගන්න එකේ වැදගත්කම මොකක්ද? හරිද? වට කීයද? 1යි 2යි 3යි
4යි. හරිද? වැදගත්කම. දැන් මම හිතුවා හොඳට මතක තියාගන්න ඕන. මේකේ ටියුට් එකෙන් කරන එක අනිත් ප්‍රයෝජනය තමයි පුංචි හරි කොටසක් මගහැරුණොත් බලා ගන්න පුළුවන්. හරිද? රයිට් ඔබ පන්ති පටන් ගත්ත දවසේ කෙනකොට මේ පොටිවත් කෑල්ලක් කිස්තනක් ඉඩ තියෙන්න බෑ. හරිද? ඔබ නැතත් මේ ඥානපටියෙන් පරීක්ෂා සුරක්ෂිතව අපි අරන් තියලා තියෙන ඔබ එනකම්. මේ ඔබ එනකම් හරි කනගාටුවෙන් බලාගෙන ඉන්නවා පැත්තකට වෙලා. හරිද? සා අනේ දශමයක් අංශු මාත්‍රයක් හිස්තැන් තියෙන්න බෑ ටියුට් එකේ. දාන හැම පේපර් එකක්ම උත්තර ලියලා තියෙන්න ඕනේ. හරිද? පන්ති ආවේ නැතත් පාරදී හම්බුණක් ගහනවා මේ ප්‍රැක්ටිකල් තිබුණ නැත්තම්. හරිද? රයිට්. යම් සංසරණ ප්‍රවේගයේ වැදගත්කම. මොකද කියන්නේ? කාලච්ඡේදයක් ඇතුලේ මුදල් ඒකකයක් අතින් අත හුවමාරු වන වාර ගණන වට ගණන ගණනය කරන එකේ තියෙන වැදගත්කම මොකක්ද? මොකක්ද පුතේ වැදගත්කම? මේ බලන්න හොඳට. මේ රුපියල් 20 අතින් අත ගිහිල්ලා පුතේ වට කීයද? 4ක්. මේ රුපියල් 20 විතරයි තියෙන්නේ. අතින් අත ගිහිල්ලා කීයද වට 4ක්. රුපියල් 20 අතින් අත ගිහිල්ලා වට 4ක්. එතකොට පුතේ බලන්න හොඳට අතින් අතට පාස්සන හැම සැරේකම ආර්ථිකය ඇතුලේ ජනිත වෙන්නේ මොකක්ද පුතේ? වියදම. නේද? ඔබ බස් එකට ගිහුවා ඔබේ වියදම. කොන්දොස්තර මහත්තයා බුලත් ටිකක් ගත්තා. කොන්දොස්තර මහත්තයාගේ වියදම. කොන්දොස්තර මහත්තයා මේකට ගියා වියදම. එහෙනම් අතින් අත ගිහිපු වාර ගාන කියන්නේ ගනුදෙනු වෙච්ච වාර 4යි. අතින් අතට පාස්සන හැම සැරේකම පුතේ බිහි වෙනව මොකක්ද? වියදම. බලන්න මේ රුපියල් 20න් ආර්ථිකය ඇතුලේ කොච්චර වියදම් ජනිත වෙලා? රුපියල් 80ක වියදම. පුතා දන්නවනේ වියදම සමානයි ඉල්ලුමනේ. රුපියල් 80ක වියදම රුපියල් 80ක වියදම රුපියල් 80ක ඉල්ලුමක් ජනිත වෙනවා. එහෙනම් 4 වතාවක් මේක අතින් අතට ගියයි කියන්නේ පුතේ 20 වගේ 4 ගුණයක් වියදම් බී කළා. එහෙනම් මේ ආර්ථිකයේ රුපියල් 20න් වියදම් බී කළා කීයද? 80ක්. පැහැදිලිද? මේ 20න් කොච්චර ආර්ථිකයේ ඉල්ලුම බී වෙලාද? 80ක්. අන්න ලියන්න පුතේ පළවෙනි හිස්තැන මත මුදල් ඒකකයක් මගින් මුදල් ඒකකයක් මගින් ජනිත කෙරෙන සාමාන්‍ය වියදම් ප්‍රමාණය පෙන්눔 කිරීම. සාමාන්‍ය වියදම් ප්‍රමාණය පෙන්눔 කිරීම. හරිද? රයිට්. පෙන්눔 කිරීම. එතන පොඩ්ඩක් වරහන් ඇතුළේ යන්න අමතරේ රුපියල් 20ක් වට 4ක් අතින් අත යාමෙන් රුපියල් 20ක් වට 4ක් අතින් අත යාමෙන් රුපියල් 20ක් වට 4ක් අතින් අත යාමෙන් රුපියල් 80ක වියදම් ජනිත වේ. රුපියල් 80ක වියදම් ජනිත වේ. හරිද? right. ඊළඟ කියවන අංක දෙක මුද්‍රිතයි
ද්‍රවශීල වත්කමක් වශයෙන් මුදල් වලට ඇති ඉල්ලුම K හා සංසරණ ප්‍රවේගය අතර ඍණ සම්බන්ධතාවක් පවතී. පුතේ මතක තියාගන්න හොඳට K හා සංසරණ ප්‍රවේගය අතර සම්බන්ධතාවක් පවතී. ඒ බැවින් මේ බලන්න හොඳට මතක තියාගන්න පුතේ මුදල් ඉල්ලුමයි සංසරණ ප්‍රවේගයයි අතර තියෙන්නේ ප්‍රතිලෝමීය සම්බන්ධයක්. කොහොමද කියන්නේ? මුදල් ඉල්ලුමයි සංසරණ ප්‍රවේගයයි අතර තියෙන්නේ ප්‍රතිලෝමීය සම්බන්ධය. මුදල් ඉල්ලුමයි සංසරණ ප්‍රවේගයයි අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ පුතේ සංසරණ ප්‍රවේගය වැඩි කියන්නේ අතින් අත හුවමාරු වන වාර ගණන වැඩි. ටට්ටක් ගාලා අතින් අතට පැන යනවා. අතින් අතට පැන යනවායි කියන්නේ පුතේ සාක්කු වල රැඳෙන ප්‍රමාණය හෙවත් මුදල් ඉල්ලුම අඩු. මේ දෙක අතර තියෙන්නේ පුතේ මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධය. පැහැදිලිද? එහෙනම් මම පුතේ හොඳට මතක තියාගන්න. මොකද්ද කියන්නේ? මුදල් ඉල්ලුම කියන්නේ මොකක්ද? මුදල් ශේෂ ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත. මොකක්ද මේ මුදල් ඉල්ලුම කියන්නේ? මුදල් ශේෂ ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත. නේද? සල්ලි ළඟ තියාගන්න දක්වන කැමැත්ත. තොරන පුතේ අතින් අතට සල්ලි පැන යනවා නම් සාක්කුවේ රැඳෙන ප්‍රමාණය අඩුයි. සාක්කුවේ දාන් ඉන්න ප්‍රමාණය අඩුයි. අන්න ඒක කියන්නේ. එහෙනම් සංසරණ ප්‍රවේගය වැඩි නම් පුතේ මොකද වෙන්නේ? මුදල් ඉල්ලුම අඩුයි. අතින් අතට යන ප්‍රමාණය වැඩි කියන්නේ සාක්කුවේ සල්ලි නේ. සාක්කුවට එනෝ යනවා. සාක්කුවේ රැඳෙන්නේ නේ. සාක්කුවේ රැඳෙන සල්ලි වලට කියන නමක් මොකක්ද කියන්නේ? මුදල් ඉල්ලුම. එහෙනම් පුතේ අතින් අතට යනවා සාක්කුවේ රැඳෙන්නේ. එහෙනම් මතක තියාගන්න සංසරණ ප්‍රවේගය වැඩි නම් මුදල් ඉල්ලුම අඩුයි. හරිද? right. මෙන්න මේක පුතේ පොඩ්ඩක් ඔතන කටුවට දාගන්න. ඔය දෙක අතර දාගන්න. දෙවෙනි කරුණ ඉස්සරහින් හරි එහෙම දාගන්න. ඉන්ටර්වල් එක දෙනවා පුතේ. මේ කැලේ ඉවර කළා දෙන්න. ඔයාට ඉන්ටර්වල් ඕනේ දැන් ගෙදරනේ ඉන්නේ. නේද? මොන ඉන්ටර්වල්ද? මේ දෙර කට්ටුවක් දැම්ම මොනවා හරි ගෙන්නව මට්ටමට පත් කරගන්න ගෙදර. පැහැදිලිද? right. පන්තියට වාඩි වෙන්න කලින් ගෙදර ආයෙත් කියන්න මට මොනවා හරි කන්ට ඕන. මම ඔන්ලයින් පන්තියට මට මොනවා හරි සෑන්සරේ විකන්න මොනවා හරි ගේන්න ඕන. බයිට්ස් මොනවා හරි ඕන. බොන්න බීම වීදුරුවක් මොනවා හරි දෙයක් ඕන. එහෙම කියලා වාඩි වෙන්න. තට්ටු කරාම මොනවා හරි අරන් එන මට්ටමට ගෙදර ආයෙ පත් කරගන්න ඕන. දැන් ඇඩ්වාන්ස් ලෙවල් කරන දරුවෙක්. මේක වැදගත්කම කියලා දෙන්න ඕන. හරිද? ඒ වගේ ඒ තත්ත්වෙට ගෙදර හදාගන්න පුතේ. හරිද? right. යන්න. එතකොට ලියන්න පුතේ. මුදලේ සංසරණ ප්‍රවේගය වැඩි වන විට මුදල් ඉල්ලුම අඩුවේ ප්‍රතිලෝම සම්බන්ධයක් ඇත. එතන ලියන්න. මුදලේ සංසරණ ප්‍රවේගය වැඩි වන විට මුදල් ඉල්ලුම අඩුවේ ප්‍රතිලෝම සම්බන්ධයක් ඇත. හරිද? right. අනිත් එක තමයි පුතේ මේ බලන්න. දැන් උණ හැදෙන්න කිට්ටු වෙනකොට ළමයෙකුට හෘද ස්පන්දනය පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ වගේ. ඒතර හෘද ස්පන්දනය වැඩි වෙනකොට දෙමව්පියෝ තේරුම් ගන්න මේකට උණ හැදෙන්න හදන. ඒ වගේ සංසරණ ප්‍රවේගයනොත් පුතේ ආර්ථිකය ගැන පොඩි ඉඟියක් ගන්න පුළුවන්. මේ තාම වැදගත්. පුතේ
උද්දමනය හරි ඉහළ පොලි අනුපාතයක් හරි තියෙනනම් ආර්ථිකයේ සංසරණ ප්‍රවේගය වැඩි. උද්දමනයක් හරි ඉහළ පොලි අනුපාතයක් හරි තියෙනනම් සංසරණ ප්‍රවේගය වැඩි. ඒ කියන්නේ බඩු මිල ඉතාම වැඩි නම් පුතේ සාක්කුවේ සල්ලි රැඳෙන්නේ ටට්ටක් ගාලා අතින් අතට යනවා. කිසිම වෙලාවක සල්ලි රැඳිලා තියෙන්නේ නැහැ. තේරුම් ගන්න පුතේ මේව සරලයි. රටේ උද්දමනයක් තියෙනවා නම් අතට සල්ලි රැඳෙන්නේ නැහැ ටක් ගාලා යනවා වියදම් වෙනවා. හම්බ කරන සල්ලි ටික රුස් ගාලා වියදම් වෙනවා. ඉහළ උද්දමනයක් තිබිලා බඩු මිල සීඝ්‍රයෙන් වැඩි වෙනවා නම් මිනිස්සුන්ගේ අතේ සල්ලි රැඳෙන්නේ නැහැ. ටට්ටක් ගාලා අතින් අතට පැන පැන යනවා වියදම් වෙනවා. එහෙනම් පුතේ සංසරණ ප්‍රවේගය වැඩි නම් ඒකෙන් ව්‍යංගෙන් කියවෙන්නේ මොකක්ද? උද්දමනයක් ඉහළ පොලි අනුපාතයක් ආර්ථිකයේ තියෙනවා. හරි. සංසරණ ප්‍රවේගය වැඩි කියන්නේ ඒකෙන් කියවෙන දේ මොකද්ද? උද්දමනයක් හරි ඉහළ පොලි අනුපාතයක් හරි ආර්ථිකයේ තියෙනවා කියන්නේ. අනිත් එක නේද? ඒක තමයි ආර්ථිකයේ තියෙන සංඥා. ලස්සන මේක දාන්න. ඊළඟ කරුණක මේක දාගන්න හරකට වගේ තේරෙයි. සංසරණ ප්‍රවේගය වැඩි. ප්‍රවේගය වැඩි. Right. හොඳයි. ඊළඟ. බබු දෙවොන්දරේ. එහෙනම් මතක තියාගන්න. සංසරණ ප්‍රවේගය වැඩි. දැන් දරුවෙක් වට දාතුනක් තේරුන්නේ නැහැ. මේ කිව්වක තේරුන්නේ නැහැලු යාළුවා. මම ආයෙ කියන උත්සාහ. පුතේ උද්දමනයක් කියන්නේ මොකක්ද? බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම. උද්දමනයක් කියන්නේ මොකක්ද පුතේ? බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම. පුතේ බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යන වෙලාවක මොකද වෙන්නේ? හම්බ කරන සල්ලි අතේ රැඳෙන්නේ නැහැ වියදම්. රුපියල් 25000ක් පඩි හම්බුණා. අතේ රැඳෙන්නේ නැහැ 25000ම වියදම් වෙනවා. ඒ බඩු මිල වැඩි. ජීවිත වියදම් වැඩි. හම්බෙන සල්ලි ටික වියදම් වෙන වෙයි. එනම් පුතේ මතක තියාගන්න. උද්දමනයක් තියෙන වෙලාවක මිනිස්සුන්ගේ අතේ සල්ලි රැඳෙන්නේ නැහැ. අතේ සල්ලි නැවතිලා තියෙන්නේ. ගෙදර ලාච්චුවේ සල්ලි නැවතිලා තියෙන්නේ. සාක්කුවේ සල්ලි නැවතිලා තියෙන්නේ. ඇයි? වියදම් වෙනකොට. වියදම් වෙනවා කියන්නේ මොකක්ද? තනින් තනට පැන යනවා. එහෙනම් ඉහළ පොලි අනුපමේ සංසරණ ප්‍රවේගය වැඩි නම් පුතේ ඒකෙන් ආර්ථිකය ගැන යමක් කියන්න පුළුවන්. මොකක්ද? එක්ක උද්දමනයක් තියෙනවා නැත්නම් ඉහළ පොලි අනුපාතයක් තියෙනවා. හරිද? එහෙනම් මතක තියාගන්න. සංසරණ ප්‍රවේගය කියන්නේ උද්දමනයක් හෝ ඉහළ පොලි අනුපාතයක් තියෙන බව. හරිද? right. යන් ඊළඟ සමාහාර ඉල්ලුම තීරණය වීමේදී මුදල් සැපයුම පමණක් නොව මුදලේ සංසරණ ප්‍රවේගයද වැදගත් නිසා. පුතේ මතක තියාගන්න. මොකක්ද? රටේ සමස්ත ඉල්ලුම තීරණය වෙද්දී මුදල් සැප මම කියවනේ රුපියල් 20න් මේ බලන්න. රුපියල් 20න් වාර 4ක් අතින් අත ගියා. ඒ කියන්නේ බිහි වෙච්ච වියදම් ප්‍රමාණය කීයද? 80යි.
රුපියල් 20න් අතින් අත ගියපු වාර ගාන කීයද? 80. එහෙනම් තේරුම් ගන්න මයි පුතේ මොකක්ද තේරුම් ගන්නේ? මුදල් තොගය වගේම සල්ලි ටික වගේම අතින් අත යන වාර ගානත් සමාහාර ඉල්ලුමට වැදගත්. රයිට් එකක් ගාලා පුතේ 46 වෙනි පිටුවේ MCQ ටිකක් කියනු කරා පටාස් ගාලා කරා. අකුණු ගන්නකොට වයින් එපා පුතා මේවට මේ ෆෝන් වලට අකුණු වදින්නේ නැහැ. හරිද? රැහන් රහිත ජංගම දුරකථන වලට අකුණු වැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. බය නැතුව පාවිච්චි කරන්න. දැන් මම ඉන්නේ සියත්‍රාවේ 3 වෙනි තට්ටුවේ. නේද? පටපටාස් ගාලා වදිනවා මෙහෙට. මට සද්දයක් ආව බලන්න. අපි ඉතින් කරමු ඉතින් මේවා දැන් බෑ පුතා. අකුණක් වෙලා කනපල්ලට ගැහුවා වැඩේ කරන්න ඕනේ. දැන් මොහොම කෙටි කාලයක් ඇති. හරි එන කළ තියාගත්ත මෙහෙටත් සැරට මකුළු ගහනවා මොකද කරන්නේ අවස්වරුවේ